හරි. එහෙනම් අපි එදා සාකච්ඡා කළ ලාභදායක අනුපාත ඉවර කළා නේද? ලාභදායක අනුපාත ඉවර කළා. මොනවද ලාභදායක අනුපාත? උද්දල ලාභ අනුපාතය, ශුද්ධ ලාභ අනුපාතය, හිමිකම් මත ඉපයීම අනුපාතය නේද? මුළුවත්කම් මත ඉපයීම අනුපාතය සහ කොටසක ඉපයීම අනුපාතය ලෙස අපි තිබ්බ ඉපයීම අනුපාතයවත් ලාභදායක අනුපාත සාකච්ඡා කළා. හරි. ඒ ලාභදායීත්ව කියලා කියන්නේ අපි උපයන ලාභය විකුණුම් වලින් කොච්චරක්, හිමිකමෙන් කොච්චරක්, වත්කම් වලින් කොච්චරක් නිරූපණය වෙනවද කියන එක තමයි අපි එකකින් හෙව්වේ. එතකොට දැන් අද අපිට තියෙන්නේ ද්‍රවශීල අනුපාත. ද්‍රවශීල අනුපාත කියලා කියන්නේ වාට තේරෙනවා නමෙන්ම ද්‍රවශීල. ඉක්මනින් ඉවර වෙන. ද්‍රවශීලයි කියලා කියන්නේ ඉක්මනින්. වඩා ඉක්මන් ප්‍රතිඵල ගෙනත් දෙන. ඒ කියන්නේ අපි තොගයක් ගත්තොත් වඩා ඉක්මනින් විකිණීම ඒක ද්‍රවශීලතාවයේ වැඩි දෙයක් කියලා අපි කියනවා. ණය ගෙතිය අපිට ඉක්මනට සල්ලි දෙනවා නම් අපි කියනවා ද්‍රවශීලතාවය වැඩි. ණය හිමියන්ට අපි පරක් විලා ගෙවනවා නම් එතකොට අපි ගාව තියෙන ද්‍රවශීලතාවය වැඩි. අයි අපි ගාව සල්ලි තියෙනවා. අපි ණය හිමියන්ට ගන්න පස්සේ. අන්න එවැනි දේවල් මත අපිට පුළුවන් අපේ ආයතනය තුල ද්‍රවශීලතාවය කොහොමද කියලා හොයාගන්න. එතකොට එවැනි දේවල් කියලා කියන්නේ තොගය සම්බන්ධව, ණයගැතිය සම්බන්ධව, ණය හිමියා සම්බන්ධව අපි විවිධ ගණනය කිරීම හොයලා බලනවා ද්‍රවශීලතාවය සම්බන්ධව. හරිද? දාගන්න ඊළඟ පෙර දැන් අපි ගණනක් කරානේ. ඒ කියන්නේ අපි යන්නේ මේ අනුපාත කියන එක පැහැදිලි කරන්නේ ඔයාට මෙතන වගුවක් යනවා ඉස්සරහා පිටුවේ. ඒ පිටුවේ අපි අංක එක දාලා වගු ටික ලිව්වා. මේ සමීකරණ ටික ලිව්වා. පෙරවැඩ ගානක් එක තමයි යන්නේ. හරි. දැන් මෙතන දාන්න මේ වගුවේ මේ තීරුවේ දාන්න අංක 2 අංක 2 දාන්න. අංක 2 දාන්න. ද්‍රවශීලතා අනුපාත ද්‍රවශීලතා අනුපාත ඒ වගේම අර පෙරවැඩේ දාන අංක 2 ද්‍රවශීලතා අනුපාත ඊකට වරහණ ලියා ගන්න කෙටි කාලීන නුහුබුන්වත්භාවය කෙටි කාලීන නුහුබුන්වත්භාවය ද්‍රවශීලතාවය කියලා කියන්නේ කෙටි කාලීනව මම බංකොලොත්ද නැද්ද කියලා හොයාගන්න පුළුවන් තවත් එක් ක්‍රමයක්. හරි. එතකොට ඒකෙදි තියෙනවා අපිට අනුපාත වර්ග කිහිපයක් හඳුන ගන්න. අන්න දාන්න එකේ එක ලියන්න. එක ලියන්න. ජංගම අනුපාතය මේ ජංගම අනුපාතය කියලා කියන්නේ අපේ ව්‍යාපාරයේ කොච්චර ජංගම වත්කම් තියෙනවද ජංගම වගකීම් පියවන්න. අපේ ව්‍යාපාරයේ කොච්චර ජංගම වත්කම් තියෙනවද ජංගම වගකීම් පියවන්න. අන්න ඒක තමයි අපි ජංගම අනුපාතය කියන්නේ. එතකොට මේක තියෙන්න ඕනි ප්‍රශස්ත මට්ටමක් තියෙනවා. අපි ඒකට කලින් බලමු අපේ ව්‍යාපාරයේ මේ අනුපාතය කෙබඳුද කියලා. එහෙනම් බලන්න ගාන. මම ගානක් දුන්නා ඔයාලට නේද? ඒ ගානේ පෙරවැඩ එන්න
පෙරවැඩ මේක දාලා ලියන්න එකේ 1 ජංගම අනුපාතය සමානයි. ජංගම අනුපාතයේ සමානයි ජංගම වත්කම් අනු ජංගම වගකීම්. ජංගම වත්කම් අනු ජංගම වගකීම්. බලන්න ඔය ගානේ දීලා තියෙන විදිහට ජංගම වත්කම් කොච්චරක් තියෙනවද? යන්නයි ගානේ ශේෂ පිරික්සමට. බලන්න ගානේ ශේෂ පිරික්සමේ බලන්න ගානේ ශේෂ පිරික්සමේ වලට පේනවද අවසන් තොගය වෙළඳ ලැබිය යුතු දෑ කලින් ගෙවූ වියදම් සහ මුදල් හා සමානද? ඒවා ජංගම වත්කම් නේද? ඒ කට්ටිය වෙන එකතු කරන්න. ඒ කියන්නේ ජංගම වත්කම් කියන ගණයට එන්නේ අන්න ඒවා. බලන්න 6000යි 5000යි 11000යි 11000යි 4000යි 15000යි 15000යි 10000යි 25000යි. එහෙනම් ජංගම වත්කම් 25000ක් තියෙනවනේ. 25000ක් තියෙනවා. බලන්න ජංගම වගකීම් කීයක් තියෙනවද? බලමු. බලන්න ජංගම වගකීම් තියෙනවා වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා 10000ක් සහ උපචිත වියදම් තියෙනවා 2000ක්. එතකොට වෙළඳ ගෙවිය යුතු දෑ කියලා කියන්නේ වගකීමයි ජංගම වගකීමයි. උපචිත වියදම් කියලා කියන්නේ ජංගම වගකීමයි. එහෙනම් මුළු ජංගම වගකීම් කියලා 12000යි. එතකොට මෙන්න මේක තුළින් යම් දෙයක් ප්‍රකාශ කරනවා අපිට. මේක තුළින් යම් දෙයක් ප්‍රකාශ කරනවා. බලන්න වඩාත් සරල ලෙස සරලව බලන්න. අපේ ජංගම වගකීම් පියවීමට කොච්චරක් ජංගම වත්කම් තියෙනවද? අපේ 12000ක ජංගම වගකීම් පියවීමට අපි සතුව 25000ක් තියෙනවා ජංගම වත්කම්. ජංගම වගකීම් කියලා කියන්නේ එදිනදා ජීවිතය තුළ එනම් වර්ෂයක් ඇතුළත කාලච්ඡේදයක පියවිය යුතු දේවල් පියවන්න 25000ක් තියෙනවා. වසරක් ඇතුළත පියවිය යුතු දේවල් පියවන්න අපිට තුල තියෙනවා රුපියල් 25000ක්. ඒක අනුපාතයක් ලෙස නැත්නම් භාග සංඛ්‍යාවක් ලෙස නේ අපිට ගන්න පුළුවන් නේද? දශම සංඛ්‍යාවක් ලෙස ගන්න පුළුවන් අපිට කැමති දෙයක් ලෙස ගන්න පුළුවන්. අපි මේ විදිහට තියෙනවා අනුපාතයක් ලෙස. හරි. දැන් මේ දෙන්නට පොදු අනුපාතයක් ගන්න කොහොමද ගන්නෙ? දෙපැත්තම බෙදන එකම සංඛ්‍යාවක් නේ. 10න් බෙදමුද? 10න් බෙදලා බලමු. නෑ ඒක ඕනේ. මට ඕනේ මේ පැත්ත උත්තර එකක් කරගන්න. මේ පැත්ත උත්තර එකක් කරගන්න. මේ පැත්ත උත්තර එකක් කරන්න නම් දෙපැත්තම බෙදන්න 12000න්. 12000න් බෙදන්න. මේ පැත්ත උත්තරේ මට ඕනේ එකක් කරගන්න. අන්න එක වුණා. මේ පැත්ත 12000න් බෙදන්න. 2.1 එකක් වගේ දෙන්නේ. දෙකදශම 0.8යි නේද? 2.08යි. 2.08යි. එහෙනම් එක ජංගම වගකීමක් පියවන්න අන්නේ අනුපාතයෙන් මට මෙන්න මෙහෙම දෙයක් තේරුම් ගන්න පුළුවන්. මම මේ ජංගම වගකීම් එකක් බවට පරිවර්තනය කළානේ. දැන් මට මේකෙන් දෙයක් තේරුම් ගන්න පුළුවන්. එක ජංගම වගකීමක් පියවන්න අපේ ආයතනය සතුව ජංගම වත්කම් 2.08ක් තියෙනවා. හරි? අපේ ව්‍යාපාරය සතුව එක ජංගම වගකීමක් පියවන්න ජංගම වත්කම් 2.08ක් තියෙනවා. ඒක අපිට වැදගත්. ඒක අපිට හොඳයි. හරි. මෙන්න මෙච්චරයි. ඔයාලට තේරුම් ගන්න තියෙන්නේ මේ ජංගම වත්කම් ජංගම වගකීම් වලට සාපේක්ෂව කොච්චරක් තියෙනවද කියලා අනුපාතයකින් ගන්න. ජංගම වත්කම් වලට එන අයිටම් ටික මොනවාද? අවසන් තොගය, වෙළඳ ලැබිය යුතු දෑ, ඉදිරියට කළ ගෙවීම්, ඊට පස්සේ මුදල හා සමාන දෑ අන්නේ. ජංගම වගකීම් වලට එනවාද? වෙළඳ ගෙවිය යුතු දෑ සහ වෙනත් ජංගම වගකීම්. එච්චරයි. මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය ගන්නේ
හැමතිස්සෙම ජංගම වගකීම් එකක් බවට පරිවර්තනය කරගන්න. එයා එකයි. එයා එකක් වෙන නම් 12000 බෙදෙන්න ඕනේ. දෙපැත්තම 12000 බෙදුවම අන්න ජංගම වත්කම් ටික එනවා. එහෙනම් ජංගම වගකීම් එකක් පියවීමට අපි ගාව ජංගම වත්කම් 2.08ක් තියෙනවා. මේක තමයි ඒකේ සාරාංශ උත්තරය. හරිද? ලියමු. මාත් එක්ක ලියමු. මාත් එක්ක කියන්නේ මෙහෙමයි. හදිස්සියක් වෙලා අපේ ව්‍යාපාරය අපිට මේ හෙට වහන්න වුණොත් කිසි බයක් නැහැ. ඇයි? ජංගම වගකීම් රුපියලක් පියවන්න අපි ගාව රුපියල් 2ක් තියෙනවා. ජංගම වගකීම් රුපියලක් බේරන්න අපි ගාව රුපියල් 2ක් තියෙනවා. ජංගම වගකීම් රුපියලක් බේරන්න අපි ගාව රුපියල් 2ක් තියෙන නිසා. හරි? රුපියල් 2ක් තියෙන නිසා. ලියමු එක. ලියමු. ලියන්න. ලියන්න. මෙම සමාගමේ එකට ඇර ලියන්න. මෙතන යටි ලියන්න. මෙතන යටි හොඳේ. මෙතන මේක කරලා තමයි මෙතනට එන්නේ. මෙතන ලියන්න. මෙම සමාගමේ එක් ජංගම වගකීමක් එක් ජංගම වගකීමක් පියවීම සඳහා එක් ජංගම වගකීමක් පියවීම සඳහා එක් ජංගම වගකීමක් පියවීම සඳහා සමාගම සතුව ජංගම වත්කම් 2.08ක් පවතී. ජංගම වත්කම් 2.08ක් පවතී. ජංගම වත්කම් 2.08ක් පවතී. ජංගම අනුපාතයේ තිබිය යුතු සාමාන්‍යයෙන් ජංගම අනුපාතයේ තිබිය යුතු ලියන්න. සාමාන්‍යයෙන් ජංගම අනුපාතයේ තිබිය යුතු 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 ප්‍රශස්ත මට්ටම කියන්නේ මේ ජංගම අනුපාතයක් තියෙනවා. ඒක තියෙනවනේ ප්‍රශස්ත මට්ටම. දැන් මම ඉස්සෙල්ලන් ඒවල කිව්වනේ මේ ලාභදායීත්ව අනුපාතය වැඩි වෙන්න ඕනි මේක වැඩි වෙන්න ඕනි කියලා. අන්න ඒ වගේ මෙන්න මේ ජංගම අනුපාතය කියන එකේ තියෙනවනේ මට්ටමක්. යම් මිනිමම්. ලියන්න. මේව ජංගම අනුපාතයේ තිබිය යුතු ප්‍රශස්ත මට්ටම ලෙස 2.91 දැක්විය හැක 2.91 දැක්විය හැක 2.91 දැක්විය හැක 2.91 දැක්විය හැක
291 දැක්විය හැක. 291 දැක්විය හැක. දෙක 91 දැක්විය හැක. කියන්නේ 291 කියලා කියන්නේ එයාලා ප්‍රශස්ත මට්ටමේ සලකන්නේ එක් වගකීමක් පියවීමට අවම වශයෙන් ප්‍රශස්ත වශයෙන් සමාගම සතුව ජංගම වත්කම් දෙකක් තියෙනවා. එක් වගකීමක් පියවීමට සමාගම සතුව ප්‍රශස්ත වශයෙන් වත්කම් දෙකක් තියෙනවා. අවම වශයෙන් නැත්නම් ප්‍රශස්ත වශයෙන් දෙකක් තියෙනවා කියන්නේ. එක් වගකීමක් පියවීමට සමාගම සතුව ප්‍රශස්ත වශයෙන් ජංගම වත්කම් දෙකක් තියෙනවා. ඒක තමයි උත්තරේ. හරිද? ඒක තමයි එකෙන් අදහස් කරන්නේ. එකෙන් අදහස් කරන්නේ එක වගකීමක් පියවීමට ප්‍රශස්ත වශයෙන් ජංගම වත්කම් දෙකක්වත් තිබිය යුතුයි ව්‍යාපාරය තුල. ඒ කියන්නේ අද ව්‍යාපාරයේ වහන්න වුණොත් මේ දැන් මංගාව අඩුම ගානේ එක ජංගම වගකීමක් පියවීමට ජංගම වත්කම් දෙකක්වත් තියෙනවා. යන්න කිතා බය නැතුව කටයුතු කරන්න පුළුවන් එතකොට. හරි? ඊට පස්සේ ලියන්න. ඊට පස්සේ එතන ලියන්න මෙම සමාගම එම ප්‍රශස්ත මට්ටමට වඩා මෙම ප්‍රශස්ත මට්ටමට වඩා මේ ප්‍රශස්ත මට්ටමනේ මේකට වඩා ඉහළින් තියෙනවානේ. 0.8ක් තියෙනවා. එම ප්‍රශස්ත මට්ටමට වඩා ඉහළින් පවතින බැවින් ඉහළින් පවතින බැවින් ද්‍රවශීලතාව අතරින් පොහොසත් සමාගමක් ලෙස ඉහළින් පවතින බැවින් ද්‍රවශීලතාව අතින් පොහොසත් සමාගමක් ලෙස කියන්නේ ඒකට වඩා වැඩි තියෙන්න ඕනි දෙකට එක ඊට වඩා තියෙනවා. ඒක වඩා හොඳයි. ද්‍රවශීලතාවය අතරින් පොහොසත් සමාගමක් ලෙස ද්‍රවශීලතාවය අතින් පොහොසත් සමාගමක් ලෙස ද්‍රවශීලතාවය අතින් පොහොසත් සමාගමක් ලෙස ද්‍රවශීලතාවය අතින් පොහොසත් සමාගමක් ලෙස දැක්විය හැක. හරි. බලන්න එක එකපාරක්. හරි. මම කිව්වේ අර ගණන් සෙට් එක හදනවනේ එක තැනක. එතන මේ කියන්නේ අංක දෙක දාලා ද්‍රවශීලතා අනුපාතය කියලා දාලා ඒක යටතේ අංක 91 ජංගම අනුපාතය හදලා ඒක යටින් අර මම දැන් කොයි විස්තරේ ලිව්වා. හරි? ලියලා දැන් යන් අර වගුවට. දැන් ඒ වගුවට ගිහිලා ලියමු. එතන අංක 1 ජංගම අනුපාතය කියලා දැම්මනේ. ජංගම අනුපාතය කියලා දැම්මනේ. මෙතන ගන්න සූත්‍රය. සූත්‍රය ගන්න. ජංගම වත්කම් අනු
ජංගම වගකීම් ජංගම වත්කම් අනු ජංගම වගකීම් හරි ජංගම වත්කම් අනු ජංගම වගකීම් ජංගම වත්කම් අනු ජංගම වගකීම් එහෙම නැත්නම් මේක හොයන්න පුළුවන් තවත් විදිහක් තියෙනවා හෝ ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම් 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 හරි නේද හරි ලියන්න ඊට පස්සේ මෙතන ලියන්න මේක කෙලින් ලියන්නේ ලියමු එක් ජංගම වගකීමක් එක් ජංගම වගකීමක් එක් ජංගම වගකීමක් පියවීමට එක් ජංගම වගකීමක් පියවීමට පවතින ජංගම වත්කම් ප්‍රමාණය පවතින ජංගම වත්කම් ප්‍රමාණය පවතින ජංගම වත්කම් ප්‍රමාණය පවතින ජංගම වත්කම් ප්‍රමාණය එක් ජංගම වගකීමක් පියවීමට එක් ජංගම වගකීමක් පියවීමට එක් ජංගම වගකීමක් පියවීමට එක් ජංගම වගකීමක් පියවීමට පවතින ජංගම වත්කම් ප්‍රමාණය 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 කොපමණද යන්න කොපමණද යන්න කොපමණද යන්න කොපමණද යන්න කොපමණද යන්න කොපමණද යන්න මිනීම කොපමණද යන්න මිනීම කොපමණද යන්න මිනීම මෙමගින් සිදුවේ මෙමගින් සිදුවේ මෙමගින් සිදුවේ කෙටිකාලීන ද්‍රවශීලතාවය මෙනීමට කෙටිකාලීන ද්‍රවශීලතාවය මෙනීමට කෙටිකාලීන ද්‍රවශීලතාවය මිනීමට කෙටිකාලීන ද්‍රවශීලතාවය මිනීමට
කෙටි කාලීන ද්‍රවශීලතාවය මිනීමට යොදා ගන්නා මෙම අනුපාතය යොදා ගන්නා මෙම අනුපාතය යොදා ගන්නා මෙම අනුපාතය යොදා ගන්නා මෙම අනුපාතය දෙකට 2:1 මට්ටමක පවත්වා ගැනීම ඉතා යෝග්‍ය වේ. ඉතා යෝග්‍ය වේ. ඉතා යෝග්‍ය වේ. එනම් ජංගම වගකීමක් පියවීමට ජංගම වත්කම් අවම වශයෙන් දෙකක්වත් පැවතීමයි. අවම වශයෙන් දෙකක්වත් පැවතීමයි. හරි. ඒක හරි. ඊළඟට දාන මෙතනින් ඊළඟ අංකය අණු අංකය 2 ද්‍රවශීල අනුපාතය ඊළඟ අංකය ද්‍රවශීල අනුපාතය ඇලයිරක් ශනික අනුපාතය ඇලයිරක් ශනික අනුපාතය මොකක්ද මේ ද්‍රවශීල අනුපාතයේවත් ශනික අනුපාතය කියන්නේ? ඒ කියන්නේ මේ ජංගම අනුපාතයේම තවත් එක් කොටසක්. ජංගම අනුපාතය කියලා කියන්නේ ජංගම වගකීම් එකක් පියවීමට කොච්චරක් ජංගම වත්කම් තියෙනවද කියන එකනේ. ජංගම වගකීම් එකක් පියවීමට කොච්චරක් ජංගම වත්කම් තියෙනවද කියන එක. මේකෙත් අහන්නේ ජංගම වගකීම් එකක් පියවීමට කොච්චරක් ද්‍රවශීලවත්කම් තියෙනවද? අපි ද්‍රවශීලයි කියලා කියන්නේ ඇත්තටම අපිට උපලබ්ධි කරගන්න පුළුවන් දේවල්. ටක් ගාලා. එතකොට මේ ජංගම වත්කම් වල තියෙනවා අපිට ටක් ගාලා උපලබ්ධි කරගන්න බැරි දේවල්. තොගය සහ ඉදිරියට කළ ගෙවීම්
අපිට කිසිසේත් පටක් ගාලා උපලබ්ධි කරගන්න බෑ. ඇයි මේ තොගය කියන එක උපලබ්ධි කරගන්න බැරි? තොගය කියන එක මිනිස්සු අතේ සල්ලි තියෙන්න ඕනේ, මිනිස්සු ඇවිල්ලා මිලදී ගන්න ඕනේ, ඒක සල්ලි වෙන්න නම්. එතකොට තමයි ඒක මට උපලබ්ධි වෙනවයි කියලා කියන්නේ විකින්නනවා කියලා කියන්නේ එතකොට. ඒක හේතුවක්. ඉදිරියට කළ ගෙවීම ඒකත් ජංගමවත්කමක්නේ. ඉදිරියට කළ ගෙවීම. ඔයා ගිහිල්ලා විදුලි බල මණ්ඩලයේ මේ මාසේ බිල 2000යි. ඔයා 5000ක් ගෙවනවා. ඔයා වැඩිපුර 3000ක් ගෙවනවා. ඔයා ආයෙමත් හැරලා ගිහිල්ලා ඒ වැඩිපුර ගෙවුව 3000 ඉල්ලුවොත් ඔයාට දෙයිද? දෙයිද ඔයාට? කිසිසේත්ම දෙන්නේ නැහැ. කිසිසේත්ම දෙන්නේ නැහැ. එහෙනම් අපි යම් වියදමක් දැරීමෙන් පසු එම වියදම අපිට නැවත අය කරගන්න බෑ. අපිට ඒක ඊළඟ මාසයකට ඉලව් කරගන්න පුළුවන්. ඉලව් කරගන්න පුළුවන්. එහෙනම් මගේ ජංගම වත්කම් වලින් ඇත්තටම මට උපලබ්ධි කරගන්න නැත්තම් මට භාවිතා කරන්න බය නැතුව භාවිතා කරන්න හැකියාව තියෙන්නේ මුදල් සහ වෙළඳ ලැබිය යුතු දා විතරයි. මුදල් සහ වෙළඳ ලැබිය යුතු දා විතරයි. නේද? තොගය කියන එක උපලබ්ධි වෙයිද නැද්ද කියන එක දන්නේ නැහැ. මේ වගේ කාලයක කොරෝනා තියෙනකොට කොහොමද මේ තොගය විකිනෙන්නේ? තොගය විකිනීද නැද්ද කියලා කවුද දන්නේ? කියන්න බෑ. ඉතින් ඒක නිසා අපි අනුපාතය ගොඩනගනවා. මේකෙදි ගත්තේ සාමාන්‍යයෙන් ජංගම වගකීමක් පියවීමට ජංගම වත්කම් කොච්චරක් තියෙනවද? මේකෙන් බලන්නේ ඇත්තටම ජංගම වගකීම් එකක් පියවීමට ජංගම වගකීම් එකක් පියවීමට කොච්චරක් ශනික නැත්තම් ඇලවිලා ද්‍රවශීලවත්කම් තියෙනවද? ද්‍රවශීලවත්කම් තියෙනවද කියලා තමයි බලන්න. ඒ කියන්නේ ජංගම වගකීමක් පියවීමට ඇත්තටම ද්‍රවශීලවත්කම් කොච්චරක් තියෙනවද? එතකොට අපි ශනිකවත්කම් නැත්තම් ද්‍රවශීලවත්කම් කියලා සලකන්නේ එහෙනම් ජංගම වත්කම් වලින් අපි අඩු කරනවා ඉදිරියට ගෙවූ වියදම් සහ ඉතිරි තොග අන්තකොට ඒක සමානයි ශනිකවත්කම් වලට හරි. එහෙනම් ශනිකවත්කම් හොයන්නේ කොහොමද? දීලා තියෙන ගාන ඇතුලේ ජංගම වත්කම් වලින් ඉදිරියට ගෙවූ වියදමක් තියෙනවා නම් ඒක ඉවත් කරා. සහ අවසාන තොගයක් තියෙනවා නම් ඒක ඉවත් කරා. අන්න එතකොට ඒකට උත්තරේ තමයි ශනික වත්කම්. එතකොට ඔයාලට තේරෙන්න ඕනි ජංගම වත්කම් මම ශනික වත්කම් බවට පරිවර්තනය කළේ ඇත්තටම ජංගම වත්කම් තුල යම් අයිතම තියෙනවා මට මේ දැන් උදල් කරගන්න බැරි. එහෙම වෙන්නත් ඇයි කියලා මම හේතුව කියන්නම්. අද මගේ ව්‍යාපාරය වහලා දැම්මොත් මට හෙට උදේ වෙද්දී මගේ ඉන්න ණය හිමියන්ට ජංගම වගකීම් ටික මට පියවන්න ඕනි. හැබැයි මට එහෙම ජංගම වගකීම් ටික පියවන්න සල්ලි නැත්නම් වත්කම් තියෙන බව මේකෙන් ඔප්පු වුණා. ජංගම අනුපාතයෙන් මේක ඔප්පු වුණා. හැබැයි ඇත්තටම හෙට උදේට ගෙවන්න ඇත්තටම තියෙනවද? කියලා අහුවොත් එහෙම මට මේ ජංගම වත්කම් වල තියෙන තොගය ගන්න බෑනේ. ඇයි?
මට පුළුවන් ද හැම මිනිස්සුන්ටම මේ අපි ගාව තියෙනවා පාම් බොනිස් ටිකක් විකුණන්න මට පුළුවන් ද අර දෙන්න තියෙන සල්ලි වලට මේක හිලව් කරන්න කියලා කියන්න බෑනේ. ඒක නිසා මම අපේ ජංගම වත්කම් වලින් තොගේ අයින් කරනවා. ඇයි අද ඉඳන් ව්‍යාපාරේ වහලා දාලානේ. එහෙනම් මට එකෙන් එයාව හිලව් කරන්න බෑ. ඒක නිසා තොගේ අයින් කළා. ඊට පස්සේ ඉදිරියට කළ ගෙවීම් මට පුළුවන් ද විදුලි බල මණ්ඩලයට ගිහිල්ලා කියන්න මම වැඩිපුර විදුලිය 5000ක් ගෙවලා තියෙනවා. මට දැන් ණය ගෙවන්න සල්ලි නෑ. ඒ 5000 දෙන්න කියලා කියන්න පුළුවන්ද? ඈ මට එහෙම කියන්නත් බෑ. එහෙනම් මට මේ ජංගම වත්කම් වලින් ඇත්තටම වගකීම් පියවන්න කියලා තියාගන්න පුළුවන් වෙන්නේ මේ ඉදිරියට කළ ගෙවීම් සහ ඉතිරි තොගේ කියන උන් දෙන්න හැර අනිකුත් දේවල්. අන්න උන් දෙන්න හැර එකට අපි කියනවා ලස්සන නම ශනික වත්කම්. එහෙනම් ජංගම වගකීම් එකක් පියවීමට කොච්චරක් ශනික වත්කම් ව්‍යාපාරය තුළ පවතිනවාද යන්න සොයන්නේ ශනික හෙවත් ද්‍රවශීල අනුපාතේ. හරිද? ශනික හෙවත් ද්‍රවශීල අනුපාතේ. හරි. බලන්න ගානේ එතකොට බලන්න ගානේ ශනික වත්කම් ගානේ දීලා තිබ්බා බලන්න ජංගම වත්කම් කීයක් දීලා තිබ්බද? ගානේ දීලා තිබ්බ ජංගම වත්කම් ඔය අපි දැන් ගණනය කරානේ මතක නේද? ගානේ දීලා තිබ්බ ජංගම වත්කම් රුපියල් කීයද? 25000ක් නේ. රුපියල් 25000ක් දීලා තිබ්බ ජංගම වත්කම්. ඒකෙන් අඩු කරන්න ඕනි ඉදිරියට කළ ගෙවීම්. ඉදිරියට කළ ගෙවීම් කීයක් තියෙනවද? 4000. සහ ඉතිරි තොගය 6000යි. අන්න එතකොට එනවා අපිට ශනික වත්කම් 15000යි. ශනික වත්කම් 15000ක් ආවා නේ. ශනික වත්කම් 15000ක් ආවා. හරි. එහෙනම් දාන උත්තරයකට දාන ශනික වත්කම් 15000යි. සහ ජංගම වගකීම් දාන්න එහෙමම 12000. අන්න දැම්මා. අන්න දැන් ආවා ජංගම වගකීම් 12000 පියවන්න මං ගාව මේ දැන් ඇහුවොත් මේ දැන් මං ගාව දින 15000. මං ගාව මේ දැන් ඇහුවොත් මං ගාව මේ දැන් තියෙනවා 15000. මං ගාව මේ දැන් ඇහුවොත් මේ දැන් තියෙනවා 15000. එහෙනම් අපි මේක හොයමු එක ජංගම වගකීමක් පියවන්න කොච්චරක් ජංගම වත්කම් තියෙනවද? එන්න බලන්න 15000 බෙදන්න 12000න් 1.25 නේ 1.25 නේද? එහෙනම් ඔන්න අනුපාතය. ඔයා මෙන්න මේ දෙක කියන එක දාලා මේ උත්තරේ තියෙනවනේ. ඒ උත්තරයට යටින් මෙන්න මෙයාව හදාගන්න. ඒ උත්තරේ යටින් මෙයාව ගන්න. ඒ උත්තරේ යටින් තමයි මෙයාව ලියා ගන්න ඕනේ. ඒ උත්තරේ යටින් තමයි නැත්තම් කැතයි. ඔයා මේ සමීකරණ ලියලා මේ ගාන හදලා ඒකට යටින් තමයි මෙන්න මේක ලියා ගන්න ඕනේ. එකට යටින්. එතකොට දැන් ඔයාලට තේරෙනවද මට ඇත්තටම වියදම් කරන්න පුළුවන් සල්ලි. කියන්නේ තොගේ මට වියදම් කරන්න බෑ. කලින් ගෙවුව වියදම් මට හිලව් කරගන්නත් බෑ. මොකද අද ව්‍යාපාරේ වහලා දානවා. එහෙනම් මට ඇත්තටම වියදම් කරන්න පුළුවන් දේවල් වලට තියෙන්නේ අනිත් දේවල්. උන් දෙන්න හැර අනිත් දේවල්. එහෙනම් උන් දෙන්න හැර අනිත් දේවල් මට පුළුවන් ඕනම වෙලාවක මේ දැන් ව්‍යාපාරේ වල දැම්මත් මට ඒක හිලව් කරගන්න පුළුවන්. එහෙනම් අන්නේ අනුපාතයට අපි කියනවා ද්‍රවශීල ශනික වත්කම් අනුපාතය. නේ ශනික අනුපාතය කියලා ඔක්කොගෙම කියන උකට. එහෙනම් අපේ ව්‍යාපාරය තුල තියෙනවා ජංගම වත්කමක් පියවීමට ද්‍රවශීල වත්කම් 1.25. ඒක සුපිරිම අනුපාතයක්. හරි. ටග්ගල් මේක ලියලා ඒකට යටින් මෙන්න මේක ලියාගන්න. මේක ලියලා ඒකට යටින් මේක ලියන්න. ටග්ගල්
මේ ක්ෂණික අනුපාතය කියලා කියන්නේ දැන් මංගාව ජංගම වත්කම් තියෙනවනේ. මේ ජංගම වත්කම් ටික ඔක්කොම මට පුළුවන් ද හෙට උදේ වෙද්දී ජංගම වගකීම් පියවන්න අරගන්න. මේ ජංගම වත්කම් ටික මට පුළුවන් ජංගම වගකීම් පියවන්න ගන්න. මට ගන්න බෑ. හේතුව මේ ජංගම වත්කම් ඇතුලේ තියෙනවා ඉදිරියට කළ ගෙවි. ඒ කියන්නේ වියදම් වලට ගෙවපුවා. මේ වියදම් වලට ගෙවපුවා මට පුළුවන් ද අය කරගන්න ගිහිල්ලා විදුලි බල මණ්ඩලයට කියලා. එයාලා දෙයිද? එයාලා දෙන්නේ නැහැ. එයාලා දෙන්නේ නැහැ එහෙම. එහෙනම් මට ඒක කරන්න බෑ. එයාලා දෙන්නේ නැහැ එහෙම. හරි මට ඒක කරන්න බැරි නම් මම එතකොට ඇත්තටම වියදම් කිරීමේ හැකියාව ගන්න ජංගම වත්කම් වලින් අර ඉදිරියට විකල වියදම් අඩු කළා. ඊළඟට ගන්නවා අපි මොනවද? තොගය. තොගය පුළුවන් ද හෙට උදේ වෙද්දි විකුණලා දාන්න? බැහැ. එහෙනම් මම ඒකත් අයින් කරනවා. එතකොට ඇත්තටම මට උන් දෙන්න හැර අනිත් ඒවා. මොනවද? මුදල්. හෙට උදේ වෙද්දි මුදල් කරන්න දෙයක් නැහැ නේ කොහොමවත් මුදල්. බැංකුමයි. බැංකුවට ගියා සල්ලි ගත්තා ආවා. ඒක බැංකුමයි. ණයගැතියා. අද නැට ණයගැතියට කෝල්ලයක් දාලා කියනවා හෙට උදේ ඔයා මට වෙද්දි ඔයා මට ලක්ෂ 2ක් දෙන්න තියෙනවා. ඔයා මට හෙට උදේ වෙද්දි ලක්ෂයක් දුන්නොත් ඉතුරු ලක්ෂය දුන්නොට්ටම් කියලා හිතා ගන්න. මට අන්න එයාගෙන් සල්ලි ගන්න පුළුවන් කීයක් හරි. හැබැයි මට තොගෙන් සල්ලි ගන්න බෑ. ඒක විකිනෙන්න ඕනේ. ඉදිරියට කළ ගෙවීම් ටික ආයි ගන්න බෑ. එහෙනම් ජංගම වත්කම් වලින් ඇත්තටම වියදම් කිරීමේ හැකියාව තමයි ද්‍රවශීල වත්කම්. මේ ද්‍රවශීල වත්කම් ජංගම වගකීම් එකක් පියවන්නේ කොච්චරක් ද්‍රවශීල වත්කම් තියෙනවාදෝ කියන එක තමයි අපි ව්‍යාපාරයෙන් හොයන්නේ. මෙන්න මේ ක්ෂණික අනුපාතයෙන් හොයන්නේ. හරි? එතකොට ඔයා දැන් පෙර වැඩ කරගෙන යන ගානේ අංක 2 දාලා මේක ලියාගෙන ඒකට යටින් මේක ලියන්න. හරි? අපි ළඟ ඉස්සරහට. හරි දැන් මේක අරනේ මේක යටින් මේක ලියාගත්තා. දැන් ඒක යටින් ලියන්නේ මෙයාගේ විස්තරය. ඒකට යන්නේ ලියන්නේ යාගේ විස්තරය. ලියන්න. ලියන්න ඒකට යාගේ විස්තරය. ලියන්න මෙම සමාගමේ මෙම සමාගමේ එක් ජංගම වගකීමක් මෙම සමාගමේ එක් ජංගම වගකීමක් මෙම සමාගමේ එක් ජංගම වගකීමක් පියවීම සඳහා ද්‍රවශීලවත්කම් එකයි දශම 2.5ක් පවතී. 1.25ක් පවතී.
1.25 පවතී. එකයි දශම දෙකයි පහක් පවතී. එතනටම ලියන්න. ක්ෂණික අනුපාතය පැවතිය යුතු ක්ෂණික අනුපාතය පැවතිය යුතු ක්ෂණික අනුපාතය පැවතිය යුතු ක්ෂණික අනුපාතය පැවතිය යුතු ප්‍රශස්ත මට්ටම ලෙස ක්ෂණික අනුපාතය පැවතිය යුතු ක්ෂණික අනුපාතය පැවතිය යුතු ප්‍රශස්ත මට්ටම ලෙස ක්ෂණික අනුපාතය පැවතිය යුතු ප්‍රශස්ත මට්ටම ලෙස ක්ෂණික අනුපාතය පැවතිය යුතු ප්‍රශස්ත මට්ටම ලෙස ප්‍රශස්ත මට්ටම ලෙස එකට එකක් පැවතීම එකට එකක් පැවතිය යුතු වෙයි. 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 මෙම සමාගමේ එම අනුපාතය මෙම සමාගමේ එම අනුපාතය මෙම සමාගමේ එම අනුපාතය මෙම සමාගමේ එම අනුපාතය 1.2591 1.2591 1.2591 1.2591 1.2591 මට්ටමක පැවතීම
මට්ටමක පැවතීම මට්ටමක පැවතීම මට්ටමක පැවතීම තුළින් ඉහළ ද්‍රවශීලතාවයක් ඉහළ ද්‍රවශීලතාවයක් අත්කරගෙන ඇති බව පෙන්නුම් කෙරේ. 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 හරි. මෙතන ඉවරයි. දැන් එන්න අපේ මේ ඉස්සරහ වගුවට. වගුවේ දාන්න. අංක 2. අංක 2 දාන්න. ද්‍රවශීල අනුපාතය ද්‍රවශීල අනුපාතය අංක 2 ද්‍රවශීල අනුපාතය ගන්න. ද්‍රවශීල වත්කම් අණු ජංගම වගකීම් හෝ ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වගකීම් ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වගකීම් ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වගකීම් හරි. එතන කියන්නේ අර අපේ තන ඉස්සරහ යන විස්තරේ වගුවේ පැහැදිලිව තියෙන්න ඕනි පොත්වල. හරි. පොල කෑලි වල ලියන්නේ නැහැ පොත්වල. පැහැදිලිව ලියන්න මෙතන විස්තරේ ලියන්න. විස්තරේ ලියන්න. එක් ජංගම වගකීමක් පියවීමට ලියන්න එතන විස්තරේ. එක් ජංගම වගකීමක් පියවීමට
එක් ජංගම වගකීමක් පියවීමට එක් ජංගම වගකීමක් පියවීමට එක් ජංගම වගකීමක් පියවීමට එක් ජංගම වගකීමක් පියවීමට පවතින ද්‍රවශීල වත්කම් ප්‍රමාණය 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 කොපමණද යන්න මිනීම 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 මෙමගින් සිදුවේ මෙමගින් සිදුවේ මෙමගින් සිදුවේ කොපමණද යන්න මිනීම මෙමගින් සිදුවේ කොපමණද යන්න මිනීම මෙමගින් සිදුවේ මෙමගින් සිදුවේ හරි එතනම රූලක් කරලා ලියන්න කෙටිකාලීන ද්‍රවශීලතාව මිනීමට 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 යොදා ගන්නා මෙම අනුපාතය කෙටිකාලීන ද්‍රවශීලතාවය මිනීමට යොදා ගන්නා මෙම අනුපාතය යොදා ගන්නා මෙම අනුපාතය යොදා ගන්නා මෙම අනුපාතය
එක අණු එක 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 මට්ටමක පවත්වා ගැනීම 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 යෝග්‍ය වේ යෝග්‍ය වේ එනම් එක් ජංගම එක් ජංගම එක් ජංගම වගකීමක් පියවීමට එක් ජංගම වගකීමක් පියවීමට එක් ජංගම වගකීමක් පියවීමට එක් ජංගම වගකීමක් පියවීමට එක් ද්‍රවශීලවත්කමක් එක් ද්‍රවශීලවත්කමක් එක් ද්‍රවශීලවත්කමක් එක් ද්‍රවශීලවත්කමක් පවත්වා ගැනීමයි පවත්වා ගැනීමයි පවත්වා ගැනීමයි පවත්වා ගැනීමයි හරි හරි අපි යමු ඊළඟ එකට ඊළඟ අනුපාතය ගන්න මෙතනින් රෝමානු 3 රෝමානු 3 රෝමන් අංක 3 අන්න වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ලැබිය යුතු දෑ පිරිවැටුම් අනුපාතය සමානයි වෙළඳ ලැබිය යුතු දෑ පිරිවැටුම් අනුපාතය ලියන්න වෙළඳ ලැබිය යුතු දෑ පිරිවැටුම් අනුපාතය ලියන්න අර ගානේ ඒ ගාන තියෙන තැන ලියන්න යන්න එතන ගාන අංක 3 යන වෙළඳ ලැබිය යුතු දෑ පිරිවැටුම් අනුපාතය
මොකක්ද මේ වෙළඳ ලැබිය යුතු දෑ පිළිගැටුම් අනුපාතය කියලා කියන්නේ? වෙළඳ ලැබිය යුතු දෑ පිළිගැටුම් අනුපාතය කියලා කියන්නේ අපේ ව්‍යාපාරය තුල කොච්චර වේගයකින් භාණ්ඩ විකිණෙනවද නේද කියන්නේ? වෙළඳ පිළිගැටුම් වෙළඳ ලැබිය යුතු දෑ අනුපාතය කියලා කියන්නේ අපේ ව්‍යාපාරය තුල කොච්චරම් ණයට භාණ්ඩ විකිණෙනවද? ඒවා කොච්චර ඉක්මනට අපිට අය කරගන්න පුළුවන්ද? අන්නේ ශීඝ්‍රතාවය. අන්නේ ශීඝ්‍රතාවය. හරි. මුලින්ම අපි සමීකරණය ලියලා ඒකෙන් ගාන හදලම බලමු. ඒක මොකක්ද කියලා පැහැදිලි කරගන්න. එන්න. වෙළඳ ලැබිය යුතු දෑ පිළිවෙලුම් අනුපාතය සමානයි. සමානයි. උඩ ණයට විකුණුම් මෙදීම සාමාන්‍ය වෙළඳ ලැබිය යුතු දෑ සාමාන්‍ය වෙළඳ ලැබිය යුතු දෑ සාමාන්‍ය වෙළඳ ලැබිය යුතු දෑ සාමාන්‍ය වෙළඳ ලැබිය යුතු දෑ. හරි? දන්න ණයට විකුණුම් අපි දන්නවා නේද? හැබැයි අපි දන්නේ නැහැනේ සාමාන්‍ය වෙළඳ ලැබිය යුතු දෑ. අපි එක මෙහෙම ගමු. එන්න. යටින් ගන්න. සාමාන්‍ය වෙළඳ මේවා ලියා ගන්න. හරිද? මේවා කොටු කරලා ලියා ගන්න. හේතුව අමතක වෙනවා. දැන් මතක් වුණාට ඉස්සරහට අමතක වෙන නිසා ලියා ගන්න. අනිවාර්යයෙන්ම ලියා ගන්න පැහැදිලිව. නිකන් යන්නම් වාලේ ලියලා ඩක් නැහැ. පැහැදිලිව ලියා ගන්න. පොතක ලියා ගන්න. වෙළඳ ලැබිය යුතු දෑ සාමාන්‍ය වෙළඳ ලැබිය යුතු දෑ සමානයි මුල වෙළඳ ලැබිය යුතු දෑ ධන මුල වෙළඳ ලැබිය යුතු දෑ ධන අග වෙළඳ ලැබිය යුතු දෑ අග වෙළඳ ලැබිය යුතු දෑ මුල වෙළඳ ලැබිය යුතු දෑ ධන මුල වෙළඳ ලැබිය යුතු දෑ ධන මුල වෙළඳ ලැබිය යුතු දෑ ධන අග වෙළඳ ලැබිය යුතු දෑ බෙදීම දෙක බෙදීම දෙක බෙදීම දෙක බෙදීම දෙක මේක තුලින් ඇත්තටම දැන් ගණනය කරන්නේ මොකක්ද මේ වෙළඳ ලැබිය යුතු දෑ පිරිවැටුම් අනුපාතය වෙළඳ ලැබිය යුතු දෑ කොතරම් ඉක්මනට මුදල් බවට පරිවර්තනය වෙනවාද මම යාට බාහන ණයට විකුණනවා ඒ ශීඝ්‍රතාවය මත මම ණය ගැතියන්ට බාහන ණයට විකුණනවා ඒ ශීඝ්‍රතාවය මත කෙතරම් ප්‍රමාණයක් වාරවලින් මෙයා මුදල් බවට පරිවර්තනය වෙනවා අන්න ඒක තමයි මේකෙන් හොයන්නේ ඒ කියන්නේ වර්ෂය තුල කොතරම් වාර ගණනකින් මේ ණය ගැතියා මුදල් බවට පරිවර්තනය වෙනවා මුදල් බවට පරිවර්තනය වෙනවද කියන එක තමයි මේකෙන් හොයන්නේ හරිද මේ සාමාන්‍ය වෙළඳ ලැබිද්දා හොයන එක තමයි මේ හරි සාමාන්‍ය වෙළඳ ලැබිද්දා හොයන එක තමයි මේ හරි හරි දැන් උත්තරේ බලන්න අර ගානේ අපිට දීලා තිබ්බා අර අතිරේක තොරතුරු වල කියනවා විකුණුම් වලින් 80%ක් ණයට වේ බලන්න විකුණුම් කීයද විකුණුම් 8000යි 8000න් 80ක්
6400යි. එතකොට සාමාන්‍ය වෙළඳ ලැබෙදු දැන් එයාව ගන්න නම් මුල එක්කිනාට අග එකාව එකතු කරන්න ඕනේ. බලන්න මුල කීයද කියලා. මුල එකාව දීලා දිනවා අතිරේක තොරතුරු අංක 3. බලන්න වෙළඳ ලැබෙදු දැන් 3000යි. මුල එහෙනම් 3000. ධන අග වෙළඳ ලැබෙදු දැන් කීයද? අග වෙළඳ ලැබෙදු දැන් කීයද? 5000යි. 5000යි නේද? අග වෙළඳ ලැබෙදු දැන් 5000යි. අග වෙළඳ ලැබෙදු දැන් 5000යි. එහෙනම් 3000 ධන 5000 බෙදීම 2 සමානයි 4000යි. සමානයි 4000යි. මෙතන ගන්න 4000 ගන්න. මේ පිරිවැටුම් අනුපාත පිරිවැටුම් කියන ඔන්න අනුපාතයක් හදනවා නම් පිරිවැටුම කියන වචනේ තියෙන හැම අනුපාතයක්ම අපි තියන්නේ වාර වලින්. මේක බලන්න. 6400 බෙදීම 4000 සමානයි 1.6ක් කියලා ගන්න. ඒක ලියන්න වාර 1.6ක් කියලා ගන්න. ඒක ලියන්න වාර. බලන්න බෙදලා බලන්න. 6400 බෙදීම 4000 1.6යි. එක වාර. ඒ කියන්නේ වාර 1.6කදී අපේ ව්‍යාපාරේ ණයකතිය මට සල්ලි දෙනවා. හරි? එහෙනම් වාර 1.6කදී මට මේ අපේ ණයකතියන් සල්ලි දෙනවා. බොහොම හොඳ මේ ණයකතියෝ ඉන්නේ. මට ඉක්මනට සල්ලි දෙනවා. මම හරි කැමතියි. එතකොට ඉක්මනට සල්ලි දුන්නා මට නිදහස් වෙන්න පුළුවන්. මට යාළගෙන් සල්ලි අය කරගෙන ඉවර වෙන්න පුළුවන්. නේ? හරි. ලියන්න ඒක යටින්. ඒකේ ලියන්න. මේක ලියාගෙන මේකේ ලියන්න. මෙම සමාගමේ ණය ගැතියන් මේකට යටින් ලියාගන්නේ මේකට යටින් කියන්නේ ලියාගන්නේ මෙම සමාගමේ ණයගැතියන් වාර 1.6කදී ඇලයිද අවස්ථා වාර කියලා කියන්නේ හිතන්න ඔන්න අපි හිතමු මම පළවෙනි පාරට බෝලයක් දාන්න. ඒ පළවෙනි වාරය. දෙවෙනි පාරට බෝලයක් දාන්න. ඒ දෙවෙනි පාර. එතකොට මේ ගාන අනුව කියනවා ණයගැතියන් මට සල්ලි දීලා ඉවර කරනවා වාර 1.6කදී. ඒ කියන්නේ ඉතින් දෙකක්. වාර දෙකකදී යාලා දෙන්න පුළුවන් සල්ලි ඔක්කොම ටික දීලා ඉවර කරනවා. ඒකයි ඔය කියන්නේ. හොඳ. කියන අවස්ථා දෙකකදී. හරි. ඒ වගේ අදහස තමයි තියෙන්නේ. මෙම සමාගමේ ණයගැතියන් වර්ෂය තුලදී වාර 1.6කදී මුදල් බවට පත්වේ.
මුදල් බවට පත් වේ. මෙම අනුපාතය ඉහළ අගයකින් පැවතීම මෙම අනුපාතය ඉහළ අගයකින් පැවතීම මෙම අනුපාතය ඉහළ අගයකින් පැවතීම ඉතාමත් යෝග්‍ය වේ. එවිට ණයගැතියන් ඉතා ශීඝ්‍රයෙන් මුදල් බවට පත් වේ. ඒ අනුව මෙම සමාගමේ එම අනුපාතය එකයි දශම හයක් වැනි දුර්වල මට්ටමක පැවතීම යෝග්‍ය නොවේ. 1.6ක් වැනි දුර්වල මට්ටමක පැවතීම යෝග්‍ය නොවේ. හරි. ඒ කියන්නේ මෙයා අපිට කොච්චර වාර සංඛ්‍යාවකින් මුදල් දෙනවාද කියන එක තමයි ඔය ඔප්පුනේ. එතකොට මේ වාර සංඛ්‍යාව අපි දින ගානට පරිවර්තනය කරන්න ඕන. ඒකට කලින් අපි ආව මේක ලියලා එන්න. ගන්න මෙතන අංක 3. වෙළඳ ලැබිය යුතු දෑ පිරිවැටුම්
අනුපාතය වෙළඳ ලැබිය යුතු දෑ 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 පිරිවැටුම් අනුපාතය වෙළඳ ලැබිය යුතු දෑ පිරිවැටුම් අනුපාතය සමානයි ණයට විකුණුම් විතරයි ගන්නෙ අත්තිට විකුණුම් තිබ්බොත් ඒකෙන් ණයට විකුණුම් කොහොම හරි හොයාගෙනයි ගන්නෙ නැත්නම් අත්තිට විකුණුම් ගන්නෙ නෑ ණයට විකුණුම් බෙදීම सामान्य වෙළඳ ලැබිය යුතු දෑ සාමාන්‍ය වෙළඳ ලැබිය යුතු දෑ යටින් ගන්නවා සාමාන්‍ය වෙළඳ ලැබිය යුතු දෑ සමානයි අග නෑ අගට මුල වෙළඳ ලැබිය යුතු දෑ ධන අග වෙළඳ ලැබිය යුතු දෑ බෙදීම දෙක සාමාන්‍ය ණයක තියාගන්නේ මුලයි අගයි දෙකට බෙදලා සාමාන්‍ය ගන්නේ කොහොමත් මුල අග දෙකට බෙදලා ඔයාලට මතකද ගණන් වල ඇවරේජ් එක ගන්නේ මුල අගයි දෙකට බෙදලා නේ ඒක ලියාගෙන විස්තර ලියන්න එතන විස්තර ලියන්න ණයගැතියන් මුදල් බවට පත්වන වේගය 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 ඇලයිරක් වාර ගණන මිනීම මෙමගින් සිදුවේ මෙම අනුපාතය ඉහළ අගයක් ගැනීම මෙම අනුපාතය ඉහළ අගයක් ගැනීම මෙම අනුපාතයේ ඉහළ අගයක් ගැනීම ඉතා යෝග්‍ය වේ. උලා කැරලා එමගින්
එමගින් පෙන්눔 වන්නේ එමගින් පෙන්눔 වන්නේ එමගින් පෙන්눔 වන්නේ නායකයන් ඉක්මනින් මුදල් වන බවයි. 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 හරි. ඊළඟ මේ පෙරවන ගාන ඊළඟ ගාන එතකොට අවුරුද්දකට 1.6ක වාර ගණකේ මුදල් දෙනවනේ. එතකොට දින කීයද කියලා බලමු. දින කීයකට වාරක්ද මෙයා සල්ලි දෙන්නේ? අවුරුද්දකට සල්ලි දෙනවා වාර 1.6ක්. එතකොට මෙයා දින කීයකට පාරක්ද මේ සල්ලි දෙන්නේ කියන එක බලමු. දින කීයකින්ද? හරි? දින කීයකින්ද කියන එක බලමු. දින කීයකින්ද කියන එක බලමු. හරි? ඒ කියන්නේ මේ වාර 1.6කින් දැන් සල්ලි දෙනවා කියලා කියනවනේ. එතකොට එයා වසරක් ඇතුළත තමයි මේ සල්ලි දෙන්නේ. ඒතර වසරක් ඇතුළත වාරයක් ගිහිල්ලා ඊළඟ 0.6 ගියාම මෙයා කොච්චර කාලෙකින්ද මේ සල්ලි දෙන්නේ? අපි ඒකට කියනවා ණය එකතු කිරීමේ කාලය. අංක 4 ණය එකතු කිරීමේ කාලය. ණය එකතු කිරීමේ කාලය. ඒ කියන්නේ අර අනුපාත. ඒ අනුපාත වාර ගණනක් කියවනේ. එතකොට මේ වසරක් තුල මෙයා වාර 1.6කින් සල්ලි දෙනකොට කොච්චර කාලයක් යයිද? කොච්චර කාලයක් යයිද? නේද? කොච්චර කාලයක් යයිද? මෙයා වාර 1.6කින් සල්ලි දෙනකොට ඒ ණය ටික මට එකතු කරගන්න කොච්චර කාලයක් යයිද? අන්න ඒක තමයි මේ කරන්නේ. ණය එකතු කිරීමේ කාලය. හරි? ක්ලියර්. ණය එකතු කිරීමේ කාලය හදන ක්‍රම දෙකක් තියෙනවා. ලියමු. එතකොට මේකෙදි සාමාන්‍යයෙන් මම දැන් මේ ගාන හදන්න ගන්නවා සාමාන්‍යයෙන් අපේ දින දර්ශකය තුල තියෙන දින 365යි කියලා මම ගන්නවා. හරි? දින දර්ශකය තුල සාමාන්‍යයෙන් දින 365යි කියලා ගන්නවා. හැබැයි විභාග ගානක් කරන්න ගියාම විභාග ගාන කියන්න පුළුවන් මේ වර්ෂයේ දින 360ක් බව සලකන්න. දින 364ක් බව සලකන්න. එතකොට ඔයා ඒක ගන්න ඕනේ අවබෝධය. හරි? ඒතකොට දැන් සාමාන්‍යයෙන් මම හිතනවා මේක උගන්නන අවස්ථාව නිසා දින 365ක් කියනවා. දින 365 බෙදීම වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ලැබිය යුතු දෑ පිරිවැටුම් අනුපාතය.
එහෙම නැත්නම් හෝ 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 අපිට පුළුවන් අපේ ඉන්න සාමාන්‍ය ණයක තියන්න. සාමාන්‍ය වෙළඳ ලැබිය යුතු දැන් බෙදීම ණයට විකුණුම් වැඩි කිරීම දින 365 දින 365 හරි ඔන්න එකම උත්තරේන සූත්‍ර දෙකක් එකම උත්තරේන සූත්‍ර දෙකක් හරි අපි යමු දින 365 බෙදීම වාර කීයද වෙනද පිළිවෙතු අනුපාතය කීයද 1.6ක් කියලා මතකයි හරි එතකොට දින 365 1.6කින් බෙදුවම එනවා එයා අපිට කොච්චර දින ගානකින්ද සල්ලි දෙන්නේ කොච්චර කාලයක් යනවද මට මේ ණය එකතු කරගන්න අන්නේ උත්තරේ තමයි එන්නේ බලමු කි කොච්චර කාලයක් යනවද කියලා බලමු කොච්චර කාලයක් යනවද කියලා බෙදන්න 365 බෙදීම 1.6 228ක් යනවා දින එක හොඳද ණයගැතියෙක් මට සල්ලි දෙන්න දින 228ක් යනවා ඒක හොඳද නරකයි එතකොට මම මතකද කිව්වා මේම අනුපාතය මේ වාර ගාන වැඩි වෙන එක තමයි හොඳ වාර ගාන වැඩි වුණොත් කෙටි කාලයක් තුල මට මේ සල්ලි අය කරගන්න පුළුවන් වාර ගාන අඩු නම් මට දිගු කාලයක් යනවා එහෙනම් ඔයා කැමති ණයට විකුණලා කෙටි කාලෙන් සල්ලි හම්බ කරගන්නද දිගු කාලෙකින් ගන්න මම නම් කැමති කෙටි කාලෙන් ටක් ගාලා එකතු කරගන්න සල්ලි ටික එතකොට ලේසි මම දිගු කාලයක් යද්දී ඒගොල්ලන්ට අමතක වෙනවා ඒක නිසා පාට දැන් තේරෙන්න ඕනි මේ වාර ගාන වැඩි වෙන්නයි ඕන වාර ගාන වැඩි වෙනවා කියන්නේ අපිට කෙටි කාලයක් තුළ සල්ලි ටික ලබා ගන්න පුළුවන් එහෙනම් දාන්න දින 228.2 භාග දින නෑනේ ඒකට ලියන දින 229යි කියන අපි මේකිනුත් හොදලා බලමු ඔය උත්තරේම මේකිනුත් හොදලා බලමු ඔයාලට මතකයි ඉස්සෙල්ලාම උත්තරේදී අපි සාමාන්‍ය වෙළඳ ලැබෙද්දී දැය ගත්තා කීයද 3000 දින 5000 බෙදීම දෙක කීයද 4000යි නේ 4000 ණයට විකුණුම් 6400ක් තිබුණා මතක ඇති 8000ගෙන් 80 6400 වැඩි කිරීම 365 අන ගන්න දින බලන්න 228යි 1.2 පාම තමයි එකම උත්තරේ එන්නේ. දින 229යි. නම් හරි සරලයි. ඒක තුලින් අදහස් වෙන්නේ මෙයා මට වාර 1.6කින් සල්ලි දෙනවයි කිව්වා. එතකොට වාර 1.6ක් කියන්නේ කොච්චර කාලයකට වරක්ද මට මේ ණය එකතු කරගන්න පුළුවන්. එහෙනම් ණය එකතු කරගැනීමේ කාලය කියන එක ඉතා වැදගත්. මම හරි කැමතියි කෙටි කාලයකින් ණය එකතු කරගන්න පුළුවන් නම් නේද? කෙටි කාලයකින් ණය එකතු කරගන්න පුළුවන් නම් මම ඉතා කැමතියි. නේද? හරි. මේක ලියා ගන්න. ඒකට යටින් මම කියන විස්තරය ලියා ගන්න. මේක ලියා ගන්න. ලියන්න. මෙම සමාගමේ ණයට විකුණුම් සිදු වී
ලියන්න මෙතනින් මෙම සමාගමේ ණයට විකුණුම් සිදු වී මෙම සමාගමේ ණයට විකුණුම් සිදු වී මෙම සමාගමේ ණයට විකුණුම් සිදු වී දින 229කට පසු 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 මුදල් ලැබේ මුදල් ලැබේ මුදල් ලැබේ මුදල් ලැබේ මෙම අනුපාතයේදී ලැබෙන දින ගණන 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 අඩුවීම වඩා යෝග්‍ය වේ 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 එහිදී ඉක්මනින් මුදල් ලැබෙන නිසා එහිදී ඉක්මනින් මුදල් ලැබෙන නිසා ද්‍රවශීලතාවය ඉහළ යනු ඇත ද්‍රවශීලතාවය ඉහළ යනු ඇත ද්‍රවශීලතාවය ඉහළ යනු ඇත මෙම සමාගමේ ඒ සඳහා මෙම සමාගමේ ඒ සඳහා
මෙම සමාගමේ ඒ සඳහා මෙම සමාගමේ ඒ සඳහා මෙම සමාගමේ ඒ සඳහා දින 229ක් ගතවීම දින 229ක් ගතවීම දින 229ක් ගතවීම යෝග්‍ය නොවේ යෝග්‍ය නොවේ යෝග්‍ය නොවේ යෝග්‍ය නොවේ හරි ඒක මෙතන ලියන්න හරි ඒක අංක 4 එක මෙතන ලියන්න ණය එකතු කිරීමේ කාලය ණය එකතු කිරීමේ කාලය ණය එකතු කිරීමේ කාලය ලිය ණය එකතු කිරීමේ කාලය ණය එකතු කිරීමේ කාලය සමානයි දින 365 බෙදීම වෙළඳ ලැබිය යුතු දෑ පිරිවැටුම් අනුපාතය අතර ලියව සූත්‍ර ලියනවා මෙතන හෝ දින 365 බෙදීම වෙළඳ ලැබිය යුතු දෑ පිරිවැටුම් අනුපාතය 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 පිරිවැටුම් අනුපාතය එහෙම නැත්නම් සාමාන්‍ය වෙළඳ ලැබිය යුතු දෑ බෙදීම සාමාන්‍ය වෙළඳ ලැබිය යුතු දෑ බෙදීම සාමාන්‍ය වෙළඳ ලැබිය යුතු දෑ බෙදීම ණයට විකුණුම් වැඩි කිරීම දින 365 වැඩි කිරීම දින 365 මෙතන බලන්න දින 365 බෙදීම වෙළඳ ලැබිය යුතු දෑ පිරිවැටුම් අනුපාතය ඇලෙයිලා තව විදිහක් තියෙනවා මොකද ඒකට යන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා එකපාරට යන්න පුළුවන් ඒක පාරවල් නම් අනෙක් පාරෙන් යන්න පුළුවන් අනිත් එක සාමාන්‍ය වෙළඳ ලැබිය යුතු දෑ බෙදීම ණයට විකුණුම් වැඩි කිරීම දින 365 දින 365 ඒක ලියා ගන්න මෙතන විස්තර ලියන්න අර මෙතන කොටුවේ ඊළඟ කොටුවේ විස්තරය ලියන්න ණයගෙතියන් ණය පියවා ගැනීමට ණයගෙතියන් ණය පියවීමට ගන්නා ණයගෙතියන් ණය පියවීමට ගන්නා ලියන්න මෙතන හරි ලියන්න ණයගෙතියන් ණය පියවීමට ගන්නා ණයගෙතියන් ණය පියවීමට ගන්නා
කාලය මිනීම කාලය මිනීම කාලය මිනීම මෙමගින් සිදුවේ මෙමගින් සිදුවේ කාලය මිනීම මෙමගින් සිදුවේ කාලය මිනීම මෙමගින් සිදුවේ මෙහිදී ලැබෙන අගය 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 ඇලයිරක් දින ගණන ඇලයිරක් දින ගණන ඇලහිරක් දින ගණන ඇලහිරක් දින ගණන අඩුවීම අඩුවීම වඩා යෝග්‍ය වන අතර 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 ණයගැති පිරිවැටුම් අනුපාතය 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 වැඩි වන විට ණයගැති පිරිවැටුම් අනුපාතය වැඩි වන විට ණයගැති පිරිවැටුම් අනුපාතය වැඩි වන විට වැඩි වන විට වැඩි වන විට මෙම දින ගණන අඩුවේ මෙම දින ගණන අඩුවේ මෙම දින ගණන අඩුවේ උලක් කරලා ලියන්න උලක් කරලා ලියන්න මෙම අනුපාතයේ ගණනයේදී මෙම අනුපාතයේ ගණනයේදී මෙම අනුපාතයේ ගණනයේදී යොදා ගන්නා දින ගණන මේ 365ද 360ද 364ද යොදා ගන්නා දින ගණන
යොදා ගන්නා දින ගණන යොදා ගන්නා දින ගණන ප්‍රශ්නය තුල දී ඇතනම් එයද කියන්නේ ප්‍රශ්නය තුල දීලා තියෙනවා නම් 360ක් ලෙස 300ක් ලෙස යොදා ගන්න 280ක් ලෙස යොදා ගන්න. එහෙනම් ඒක යොදා ගන්නවා. දී ඇතනම් එම දින ගණන ලෙසද එසේදී නොමැතිනම් එසේදී නොමැතිනම් එසේදී නොමැතිනම් එසේදී නොමැතිනම් එසේදී නොමැතිනම් දින 365ක් ලෙසද දින 365ක් ලෙසද කියන්නේ එහෙම දීලා නැත්තම් දින 365ම කියලා ගන්නවා. දින 365ක් ලෙසද යොදාගත යුතුය යොදාගත යුතුය යොදාගත යුතුය යොදාගත යුතුය